ඇත්තට මම අද කතා කරන්න කල්පනා කරේ මේ AEL share එක කොහොමද කියන එක. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියනවා මේක පට්ටයි කියලා. අපි බලමු පට්ටද කියලා. මේක මගේ අදහස ඇත්තටම ඔයාලා ඊට පස්සේ බයින්ඩ් එපා මේක මේ නෑ මේක හොඳයි නැත්තම් නරකයි මම කියන එකට ඇග්‍රී නැතුව මගේ අදහසක් විතරයි මගේ අදහස තමයි කියන්නේ. මේ අපි බලමු. ඇත්තටම අපි බලමු 2012 ඉඳන් දැන් වෙනකන් මේකේ කොහොමද year on year growth rate එක කියන්නේ කොච්චරකින් capital එක වර්ධනය වෙලාද කියලා බලලා ඉතුරු දේවල් වලට යම් මම 2012 financial එක download කරන් තිනවා. ඒතර ඒකේ shares මිලියන 1000ක් තියෙනවා. ඒ 2020 financial එකෙත් shares මිලියන 1000ක් තියෙනවා කියන right issue අනම්මනම් කතන්දර මොනවත් නැහැ. bonus shares මුකුත් කතන්දර නැහැ. තීච්ච shares ප්‍රමාණයමයි. එතකොට අපි යම් බලන්න net asset value එකට. හරිද? 2020 දී අපිට net asset value එක මේ වගේ තියෙනවා. හරිද? මේ dividend chart එක උඩින්ම ගහන්න. හරි. පොඩ්ඩක් zoom කරලා 2020 දී අපිට තියෙනවා net asset value එකක් ඇත්තටම රුපියල් 22.39ක්. 22.39ක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු 2020 තියෙනවා 22.39ක් group එක තමයි මම ගත්තේ. අපි බලමු කොහොමද 2012 තිබුණේ කියලා. 2012 බැලුවොත් ඔයාලට පේනවා group එකේ net asset value එක තියෙන්නේ 10.66. 2012 දී 10.66. අපි බලමු 2012 ඉඳන් දැන් වෙනකන් ඩිවිඩන්ඩ් කොච්චර දීලාද කියලා. අවුරුදු තියෙනවා අවුරුදු 9ක්. ඩිවිඩන්ඩ් එක 6.45ක් දීලා තිනවා. 6.45ක් දීලා තිනවා. එතකොට මේක ඇවිල්ලා මේකේ total benefit එක මේක මේ price එකට ගත්ත කෙනෙක්ට 28යි. එතකොට years 9ක් වගේ time period එකකනේ මේක වෙන්නේ. ඒතර අපි බලමු මේ 10 ඉඳන් 24ට යන්න අපි කොච්චර වගේ ප්‍රමාණයකින් මම මේ නිකන් එක එක ඉලක්කම් දදා බලනවා කොච්චර ප්‍රමාණයකින් ගියොත්ද 9ක් කියන්නේ කොච්චරකින් ගියොත්ද 28ක් එන්නේ කියන එක 37යි. ඒ කියන්නේ 1.15ටත් අඩුයි. හරි 1.14 දාමු 34යි ඒත් නෑ. එතකොට 32යි. හරි 1.2 දාමු. ඔන්න යන්තම් 29ක් ආවා. 1.5 දාමු. ඔයාලට පේනවා ඇති මේ AEL එකේ අපි net asset value එක 2012 දී රුපියල් 10ක් තියලා තියෙන්නේ. මම zoom කරන්න. net asset value එක රුපියල් 10ක් තිබිලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ 2020 දී එක පත් වෙනවා රුපියල් 22කට. ඒ අතරතුර කාල සීමාවේ ඩිවිඩන්ඩ් රුපියල් 6ක දීලා තියෙනවා. ඒ ඩිවිඩන්ඩ් සහ අපිට මේ මෙතන තියෙන රුපියල් 10නේ මෙතන තියෙන 28 බවට පත් වෙන්නේ. ඒතර අපිට year on year growth එක අපිට හදලා බැලුවොත් එහෙම අවුරුදු 9ක් වගේ කාල සීමාවකට මේ වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. එතකොට ඇත්තටම 11.5යි තියෙන්නේ. ඒක කියන තරම් මගුලක් නෑ කියලා ඔයාලට තේරෙනවා. දැන් මේක බැලුවාට පස්සේ ඕක කියන තරම් කට්ටිය කියන තරම් එකක්වත් නෑ. හරිද? එහෙම බැලුවම පස්සේ ඊට පස්සේ මම ඔයාලට කතා කරන්නම් මේක රෙවෙනියු කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් ඔයාලට බැලුවාම පේනවා ඇති ඇත්තටම රෙවෙනියු එක ඇත්තටම මේ 2019 මේක පේනවද කියලා මම දන්නේ නැහැ. මේකේ මම zoom කරන්න. රෙවෙනියු එක 2019 දී මෙන්න මේ ප්‍රමාණය කියන්නේ මිලියන 32000ක් තිබිලා තියෙනවා. 2020 වෙනකොට year to date එක මිලියන 24000ක්. කියන්නේ සෑහෙන අඩුවීමක් තියෙනවා. ඒතර EPS එකත් රුපියල් 2.15 ඉඳන් 1.52 දක්වා අඩුවීමක් තියෙනවා year end 31st March වෙනකොට. හරිද? 2.15 ඉඳන් 1.52ට. මම හිතනවා මේක මේ year end එක අරන් තියෙන්නේ කියන්නේ සම්පූර්ණ year end එකට ගත්තෙක් කියලා මාර්ච් 31කින් ෆයිනෑන්ෂල් ඉයර් එක ඉවරයි කියලා. ඒතර අපි නිකන් අපි EPS එක දාගමු. EPS එක තිබ්බේ කීයද?
1.5 1.5 හරි එතකොට revenue decline එකක් තියෙන්නේ හරිද serious revenue decline එකක් තියෙන්නේ දැන් මෙතන බැලුවම පස්සේ 32 ඉඳන් 24ට ගිහිල්ලා 32000 ඉඳන් 24ට ගිහින් කියන්නේ ලොකු ප්‍රමාණයකින් වැටිලානේ 40කින් විතර වැටිලානේ අපි නිකන් දාගමු revenue serious decline හරි එතකොට price එක කීයද sell වෙන්නේ price එක ඉතින් එක එක යනවානේ දැන් යන්නේ 15යි 70යි දැන් එහෙම බැලුවත් අනිත් එක dividend අඩුවීමක් වෙලා තියෙනවා 0.2 අපි කියමු 75ක් ආවා කියලා කොහොම හරි අපි කියමු ඊළඟ අවුරුද්දේ හරි 75ක් දුන්නා කියලා හරිද dividend 75 cents දුන්නා කියලා dividend එක එතකොට ඇත්තටම මේ share එක රුපියල් කීයක් වටිනවද සාමාන්‍යයෙන් revenue එක දැන් මෙතන revenue serious decline එකක් තියෙනවා හරි revenue එකේ serious decline එකක් තියෙනවා ඒතර EPS එක 1.5 වා හිතන්න අපි EPS එක වගේ අපි කියමු share එකක් වටින්නේ EPS එක වගේ 7 ගුණයයි කියලා නිකන් හිතන්න වැඩි කිරීම 7 ගුණයයි කියලා එහෙම බැලුවොත් රුපියල් 10යි වටින් දැන් එහෙම මම නිකන් කියන්නේ හරිද නිකන් හිතන්න ඔයා 120ක රිටර්න් එකක් බලාපොරොත්තු වෙන එක්කෙනෙක් කියලා හරි 0.2න් බෙදුවා එතකොට රුපියල් 760යි වටින්නේ හරි ආරිස් ඔයා ඩිවිඩන්ඩ් එක අනිත් ඒ වගේ හැටියට ඩිවිඩන්ඩ් yield එක 10%ක් එක්ස්පෙක්ට් කරන කෙනෙක් කියලා හිතන්න ඒක කීයද එතකොට මේ ප්‍රමාණය කියන්නේ මේ ප්‍රමාණය 10% වෙනවා කියන්නේ එතකොට රුපියල් 750ක් වගේ තමයි මේ share එක වටින්නේ මගේ අදහස මම හිතන විදිය හරිද මේකේ serious revenue growth එකකුත් නැහැ හරිද ඒ කියන්නේ year on year පහුගිය අවුරුදු 5 අති විශිෂ්ට මහා විශාල මහා ලොකු මේ revenue මේකකුත් නැහැ හරිද මහා ලොකු මේකකුත් නැහැ ඒතර මට තේරෙන දේ තමයි දැන් මෙයාලා මේ දැන් මෙතන AEL කැමති කට්ටිය බණී මට හරිද මට තේරෙන දේ තමයි දැන් මෙතන 11.5 ඔයාලා මේ මම දන්නේ මේ මෙතන බොරුවට දැන් මේක දැම්මට පස්සේ ගොඩක් කට්ටිය බණී මට මෙතන බොරුවට මේකේ ෆැක්ට් වලට ඒ කියන්නේ මේ ඔයාලා මේක නෑ මෙහෙම නෑ කියලා හරියන්නේ නෑ හරිද ඔයාලා කියන්නේ මේ ෆැක්ට් වැරදි නම් කියන්න ඊට මම ආයෙ වීඩියෝ එකක් කරන්න හරිද දැන් මෙතන 11යි 750යි 100ට ඒ කියන්නේ 100ට 11යි කියන්නේ FD එක ප්‍රමාණයවත් දීලා නෑ පහුගිය අවුරුදු 8ටම ඒතර මේ කම්පැනි අපි කොහොමද ට්‍රස්ට් කරන්නේ එතකොට මේ ගෝඨාබේලා ඉඳපු කාලේ ඉඳන් මෙන්න එකනේ ඉතින් 2010 ඉඳන් 2015 ඉඳන් වෙනකන් ඉඳියානේ රාජපක්ෂ ගවර්න්මන්ට් එක ඉතින් ඒ කාලේ කරගන්න බැරි වෙච්ච එක දැන් ආයෙ එකක් ආවම කරගන්න පුළුවන් කියලාද හිතන්නේ ඔයාලා ඒතර එතන සීරියස් ප්‍රශ්නයක් තියෙනවා මේ කියන තරම් සොඳුරු නෑ හරිද දැන් මේකේ ගොඩක් මේ කට්ටිය 11ට ගන්නයයි කියලා එක කිව්වොත් එහෙම මට හිතෙන රීසන් එක තමයි ඒ කියන්නේ මට දැනෙන රීසන් එක තමයි මේ ඩිරෙක්ටර්ස්ලා මේක 11න් පල්ලෙහාට වැටෙන්න දෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒගොල්ලෝ 11 විතර දැන් ඔයාලට මේකේ පේන නැති අනවුන්ස්මන්ට් වලට ගියන් පස්සේ මේ හැමතිස්සෙම මෙයාලා 11න් විතර බයි කරනවා. දැන් මේ ඩීලින්ග්ස් බයි ඩිරෙක්ටර්ස්ලා බැලුවන් පස්සේ උන් බලන්න මෙතන ඩීලින්ග්ස් බයි ඩිරෙක්ටර්ස් ගියන් පස්සේ ඒගොල්ලෝ 11න් බයි කරලා තියෙනවා. හරි. විතර 11න් බයි කරලා තියෙනවා. SHS Mendes 11න් බයි කරලා ලක්ෂ 3ක්. ඉතින් 11න් මෙහෙම බයි කරාම දැන් මේක මං හිතන්නේ මේ කොහොම හරි ඒගොල්ලෝ අතර ඉන්ට ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්නත් පුළුවන් මාකට් එකෙන් ගත්ත වෙන්නත් පුළුවන් මං හිතන්නේ එහෙම ඉන්ටරේජ් මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එකක්. නමුත් දැන් මේ 11න් කොහොම හරි ගත්තන් පස්සේ මාකට් එකෙන් ගන්නවා කියලා හිතන්න. ඒතර එහෙම ගත්තන් පස්සේ මේකේ ප්‍රයිස් එක ඇත්තටම 11 වෙනවනේ ලොකු ක්වොන්ටිටිස් ට්‍රේඩ් වෙලා කියලා නියන්නේ 11ට. ඒතර 11න් යටට වැටෙන්නේ නැති රීසන් එක සමහරට මේක වෙන්න පුළුවන්. දැන් මේක මාකට් එකනුත් අරගෙන මේ DR ෆර්නාන්ඩෝ එක්සිකියුටිව් 11.50 10 11. අනිත් එක මේගොල්ලන්ගේ තියෙන සෙල්ලමක් තමයි මේගොල්ලෝ විකුණනවා. මෙතන මේ සමහරවිට පෙන්වන්න තියෙනවා නම් හොඳයි.
හරි දැන් මේගොල්ලෝ අනිත් එක මේක විකුණනවා 20ට විතර ආවම් පස්සේ විකුණනවා. එතකොට එහෙම එකක් තියෙන්නේ RJS Gomes. එතකොට මේක විකුණලා තියෙනවා රුපියල් 20 ඩිරෙක්ටර්ස්. එතකොට මේක 20යි 10යි අතර ඒගොල්ලෝ ගේම් එකක් ප්ලේ කරනවාද කියන එක මට හිතෙනවා. හැබැයි මට තියෙන ප්‍රශ්නයක් තමයි මේක ඇත්තට මේ මාකට් එකේ ගිය ට්‍රාන්සැක්ෂන් එකක්ද? එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙනම කතා කරගත්ත ට්‍රාන්සැක්ෂන් එකක්ද කියලා. දැන් මෙතන ප්‍රයිස් එක හැබැයි දැන් මාකට් එකේ ගිය ට්‍රාන්සැක්ෂන් එකක් නම් ප්‍රයිස් එක ගානට 20.7 වෙන්න බෑනේ. දැන් මේක ඇටැච්මන්ට් එකේ තියෙන 20.80 කියලා. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. දැන් මෙතන එහෙමනම් ප්‍රයිසස් ගණනාවක් වෙන්න එපා. ඒතකොට 20.8 කියන්නේ එක්කෝ මෙයා ඇවරේජ් කරලා මෙතෙන්ට දුන්නද? ඇවරේජ් කරපු ප්‍රයිස් එක එහෙම නැත්නම් මෙයාලගේ ඉන්ටර් ට්‍රාන්සැක්ෂන් එකක්ද කියන එක කම්පැනියක් මොකක් හරි එකකින් එහෙම එක ට්‍රාන්සැක්ෂන් එකක් කරාද කියන එක ප්‍රශ්නේ තියෙනවා. දැන් එහෙම නැතුව මේක ඇත්තට මාකට් එකෙන් ගත්ත එකක් නම් මෙතන තියෙන ඇවරේජ් ප්‍රයිස් එකක් වගේ එහෙම දෙයක් මොකක් හරි නම් ඇත්තටම මේක මෙයාලා 10ට අරන් 20ට විකුණනවා වගේ හැමතිස්සෙම කරනවා ඒ වගේ දෙයක් මම දකිනවා. ඉතින් හැබැයි එහෙම දෙයක් නම් තියෙන්නේ මම දන්නේ මම මේක උඩින් බලලා කතා කරන්නේ. මොකද මගේ මේ ෂෙයාර් එක නෑ, මගේ ඉන්ටරෙස්ට් එකක් නෑ. මොකද මම ඔයාලට පෙන්නුවා මේකේ ෆන්ඩමෙන්ටල් කියන තරම් රෙද්දක් නෑ කියලා. ඒ කියන්නේ අර එක්ස්පෙක්ටේෂන් එකක් තියෙන්නේ මේ ආණ්ඩුව ආවම මේක මීට වඩා ලොකු තැනකට යයි කියලා. දැන් මේ ෆන්ඩමෙන්ටල් මෙතන බලපු ෆන්ඩමෙන්ටල් අනුව නම් ඇති රෙද්දක් නෑ. හරිද? කියන්න තරම් ලොකු දෙයක්. ඒ කියන්නේ නරක නෑ. කම්පැනියේ සාමාන්‍ය above average දැන් තියෙන කම්පැනිත් එක බලුවම above average level එකකට තියෙනවා. ඉතින් එහෙම එකක් තමයි තියෙන්නේ. එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් බූම් එකක් වෙනවද නැද්ද කියන ඒවා ඉතින් ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් ෆන්ඩමෙන්ටල් ෆිගර්ස් නෙවෙයිනේ. ඉතින් ෆන්ඩමෙන්ටල් වල නම් ඉතින් කියන්න තරම් දෙයක් නැහැ. එතකොට දැන් මෙතන මේ සෙල්ලම දැන් මෙහෙම එකක් කරනවා නම් මේ සෙල්ලම ඉතින් හැමදාම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මෙයාලා මේක නොකරපු දවසට මේක ආයේ සාධාරණ ප්‍රයිස් වලට සමහර රුපියල් 7ට 6 වගේ 6ට වැටෙන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා ඉවරලා ඔයාලා 11ට ආවම අනිවාර්යෙන් 20ට යනවා. එහෙම හිතන්නත් බෑ ඉතින්. කියන්නේ ට්‍රේඩ් කරන කෙනෙක්ට හොඳ ෂෙයාර් එකක්. මම දන්නේ මගේ අදහස් මම කියන්නේ. මට මේ කියන්නේ මේ ෂෙයාර් එක ගැන මට එක්ස්පීරියන්ස් එකක් නෑ අත්‍තරම ලොකු. මම මේක කරලත් නෑ ලොකුවට. නමුත් මේ මගේ අදහස් එක තමයි ඒක ඒ ගැන. දැන් මෙතන ඔයාලට පේනවා ඇති ඇත්තටම මෙතන මේ රේෂියෝ ටික දීලා තියෙනවා. එතන මෙතන තියෙනවා ඇත්තටම අපිට ඔයාලට පේනවා ඇති ඇත්තටම net profit margin එක තියෙනවා සාමාන්‍යයෙන් 10%, 9, 10. එතකොට latest 2018 19 107 වෙලා තියෙනවා. return on equity තියෙන 10% round තමයි තියෙන්නේ. ඉතින් කියන තරම් මහා ලොකු ද return on equity 20%ක්වත් තියෙනවා නම් එහෙම නැත්නම් අපි කියමු ඒ වගේ percentage එකකින් තියෙනවා නම් අපිට හිතන්න පුළුවන් මේක මේ පට්ට කම්පැනියක් සුපිරි කම්පැනියක් කියලා. ඒතර මේක ඇත්තටම මට බලාගෙන ගියා මට දැනෙන දේ තමයි ඒ කියන්නේ මේ තොරතුරුත් එක්ක මේ තොරතුරු වැරදි නම් මට කියන්න මේ තොරතුරුත් එක්ක මට දැනෙන දේ තමයි මේකේ ෆන්ඩමෙන්ටල් වල කියන තරම් රෙද්දක් නැහැ. නමුත් මේ කට්ටියගේ එක්ස්පෙක්ටේෂන් එකක් තමයි තියෙන්නේ මේ ආණ්ඩුවහම මේකට ඕඩර්ස් දීලා මොන හරි වෙනසක් වෙයි කියන එක. හරිද? හැබැයි මෙයාලගේ වැදගත් දෙයක් තියෙනවා. මෙයාලගේ මේ රෙවෙනියු ෆිගර් එක. රෙවෙනියු ෆිගර් එකේ සෑහෙන ඉන්ක්‍රිමන්ට් එකක් තියෙනවා. ඒ රෙවෙනියු ෆිගර් එකේ ඉන්ක්‍රිමන්ට් එකක් තිබුණාට EPS එක කොච්චරක් ඉන්ක්‍රිමන්ට් වෙලාද කියන එකනේ වැදගත්. EPS එක කොච්චරක් ඉන්ක්‍රිමන්ට් එකක් තියනවද කියන එකනේ. ඒතර ඒක අර කියපු ලෙවල් එක නෑ. ඒ කියන්නේ year on year growth එක අර කියපු ලෙවල් එක නම් අපිට එක ගන්න බෑ. අනිත් එක මේකේ ඔඩිට් එක කරන්නේ ඇත්තටම KPMG එකෙන්. ඒතර KPMG එකෙන් සාමාන්‍යයෙන් ඔඩිට් කරන ටිකක් සාමාන්‍යයෙන් තරමක් හොඳ කම්පැනි වල කියලා හිතන්න පුළුවන්. ගොඩක් වෙලාවට EY එකෙන් ගොඩක් වෙලාවට කරන්නේ සමහර ටිකක් සමහරට ප්‍රොෆිට් නැති ඒ වගේ කම්පැනි EY එකෙන් බාර ගන්නවා. නමුත් KPMG එකෙන් සාමාන්‍යයෙන් එහෙම කියලා අනිවාර්යෙන් ගන්න බෑ. ඒකට නමුත් සාමාන්‍ය ටිකක් තරමක් හොඳ ඒවා තමයි KPMG එකෙන් බාර ගන්න. EY වගේවත් සාපේක්ෂව ගත්තාන් පස්සේ. හරි. එතකොට මේකේ ඇත්තටම වැදගත් කමක් තියෙනවා නම් අපිට වැදගත් කමක් තියෙනවා මේ කම්පැනි ඇයි මේ ඉන්වෙස්ටර්ස් මේක පස්සේ මේ යන්නේ කියලා වැදගත් කමක් තියෙනවා නම් වැදගත් කමක් තියෙනවා කියලා හිතන්න තියෙන එකම කාරණේ තමයි මේ රෙවෙනියු growth එක මේකේ. ඒතකොට මේකේ ඇත්තටම රෙවෙනියු growth එක මේ ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් grow වෙලා තියෙනවා 4 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් 2011 12 ඉඳන් 2018 19 වෙනකොට 4 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් රෙවෙනියු growth එකක් තිබිලා තියෙනවා. හැබැයි රෙවෙනියු growth එකක් තිබිලා තියෙනවා ඒ හා සමානවම ඔයාලට පේනවා ඇති earnings before interest and taxes. එතකොට දෙගුණයකින් වගේ වර්ධනයක් වෙලා තියෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති ඒ කියන්නේ
earnings per share එක ඔයාලට පේනවා ඇති සමහරට ඒ තරම්ම වර්ධනයක් වෙලා නැහැ කියන එක. ඒතර ඇත්තටම revenue ඒ කියන්නේ ඔයාගේ EBIT එක ගොඩක් වැඩි වෙලා දෙගුණයක් වැඩි වෙලා තියෙද්දි මෙතන EPS එක දෙගුණයක් වැඩි වෙලා නැති වෙන reason එක තමයි ඇත්තටම ඔයාලට පේනවා ඇති මේ finance cost එකක් එනවා. ඒතර ඒක නිසා තමයි මේ profit attributable to equity holders කියන එක ඇත්තටම 2011-12 තියෙනවට වඩා බොහෝම පොඩි ප්‍රමාණයක් තමයි 18-19 වෙනකොට වැඩි වෙලා තියෙන්නේ. ඒතර EPS එක ලොකු ප්‍රමාණයකින් වැඩි වෙලා නැති වෙන්න ඔයාලට ඒක හේතුව ඔයාලට තේරෙන්නේ නැති. ඒතර ඔයාලට මේක දැක්කම කියන්න තියෙන්නේ company grow වෙනවා. company grow වුණාට company efficiently grow වෙලා නැහැ. ඒතර company revenue එක ඔයාගේ කඩේ දැන් ඔයාගේ කඩයක් තියෙනවා නම් ඔයාගේ කඩේ ආදායම රුපියල් 10000 ඉඳන් 50000ට යනවා. ඔයාගේ ලාභේ 10000 ඉඳන් එහෙනම් දැන් ඔයාගේ දැන් කඩේ තියෙන එක රුපියල් 10000 ඉඳන් ආදායම 50000ට ගියාට වැඩක් නැහැ. ඔයාගේ ලාභේ 10000 ගන්නකොට ලාභේ තිබ්බේ රුපියල් 2000යි නම් ලාභෙත් යන්නේ බෑ 10000ට. දැන් මෙතන වෙලා තින්නේ revenue එක ගිහින් තියෙන 10000 ඉඳන් 50000 වෙනකන්. ඒක ලාභේ මොකද වෙලා තින්නේ? ලාභේ ගිහින් නැහැ. ලාභේ ගිහින් තින්නේ 1000 තිබුණා නම් 1200ට 300ට වගේ. ඒතකොට එහෙම වෙන්නේ කම්පැනි එකේ ඒ කියන්නේ cost එක efficient manage කරලා නැහැ. එහෙම නැත්නම් මේක සමහරට වෙන කොහේ හරි යනවා ඇති ලාභේ වෙන්නත් පුළුවන්. ඒව මන් දන්නේ. හරිද? ඒතකොට ඒක බලන්න ඕනේ මොකද්ද ලාභෙට වෙන්නේ කියලා. හරිද? ඒතකොට revenue එක වැඩි වුණා නම් දැන් මේ revenue එක මෙච්චර වැඩි වුණා නම් ඒකට හරියන ලාභෙ වැඩි වෙන්න එපා. ඒතකොට ඒක කවුරු හරි reason එකක් දන්න කෙනෙක් ඉන්නෝ නම් expert කෙනෙක් comment එකක් දාන්න. ඇයි revenue එක මෙච්චර වැඩි වෙලා තිනවා ලාභෙ වැඩි වෙලා නැහැ. ඒතකොට මේ වගේ දැන් ප්‍රශ්න තියෙනවා නම් කියන්නේ මේ වගේ ගැටලු තියෙනවා නම් සාමාන්‍යයෙන් මං වැඩි කැමැත්තක් නැහැ. ඒතකොට revenue එක වැඩි වෙලා තියෙනවා නම් profit එක වැඩි වෙලා තියෙනවා. profit එක වැඩි වෙලා නැත්තම් මොකක් හරි ඒකට reason එකක් තියෙනවා. හරිද? අන්නේ reason එක අපි හොයාගැනීම වැදගත්කමක් තියෙනවා. හරිද? සමහරට ඒගොල්ලෝන්ගේ මොනවද ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරනවා රීඉන්වෙස්ට් කරත් ඒ කියන්නේ දැන් මෙයාලගේ EPS එක වැඩි වෙන්නේ රීඉන්වෙස්ට් කරනවා කියන කැපිටල් ඇසෙට් රීඉන්වෙස්ට් කරලා ප්‍රොෆිට් එකක් විදිහට පෙන්වන්න එපා. EPS එකක් විදිහට පෙන්නලානේ මම accounting දේවල් කියන්නේ. ඒ ප්‍රොෆිට් එක පෙන්නලා ඕන එයාලා කරන දෙයක් කරන්න. ඒත් ප්‍රොෆිට් එකක් පෙන්නලා නැහැ කියන්නේ මේක efficiently grow වෙලා නැහැ කියන එක පැහැදිලිවම. එයා අපි බලමු මේක ඇත්තටම මේ වැඩි අයිතිය තියෙන්නේ SJS පෙරේරා. ඒ කියන්නේ සුමල් පෙරේරා මහත්තයාට තමයි වැඩි අයිතිය තියෙන්නේ. එතුමා ඇවිල්ලා මම දන්න තරමට ඒ කියන්නේ ඉතා විශිෂ්ට ව්‍යාපාර කළමනාකරුවෙක් කියලා මම අහලා තිනවා ඉන්ටර්නෙට් එකේ දැකලා තිනවා. ඒකට එතුමා සීමා උපාධිධාරියෙක් කියලාත් මම අහලා තිනවා. ඒත් අපි බලමු එතුමා කවුද කියලා. දැන් මෙතන තියෙන ඇත්තට මේ ආටිකල් එකක් මම ගත්තා සුමල් පෙරේරා wants to earn profits for himself මේක දාලා තියෙන ශ්‍රී ලංකා mirror.com කියන එකේ මම මේ වගේ වගකීම ගන්නෑ. multimillionaire business Sumal Pereira prioritize obtaining contracts for foresight engineering over his listed Access International business circle sources say. The economic critics say that his intention clearly earn more profit as he will pay profit dividends shareholder if he get contract for Access. ඒතර මෙතනින් ඇත්තටම මට තේරෙන විදිහට ඒ කියන්නේ මට තේරෙන විදිහට මම දන්නේ මම මේ ගැන එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි මේක මේ මං කියවලා මේක ලිටරලි මට තේරෙන විදිහ තමයි එයාගේ Access කියන එකයි foresight engineering කියන එකයි තියෙනවා. ඒතකොට එයාගේ contract කෙන ඒවා එයා ගන්නෙ Access එකෙන් නෙමෙයි foresight එකෙන්. මේ 2017 දාපු ආටිකල් එකක්. මොකද Access එකෙන් දැම්මොත් Access එකේ යාර 25යි අයිති වෙන්නේ. ඒතර මේ foresight engineering කියන එක සමහරට යාට ඊට වඩා ලොකු ප්‍රමාණයක් සමහර විට අයිති ඇති. ඒක නිසා එතකොට ඔයාට පේනවා ඇති. ඒතකොට මෙයාගේ මීට වඩා ලොකු ව්‍යාපාර එළිය තියෙනවා. හරිද? මීට වඩා ලොකු ව්‍යාපාර එළිය තියෙනවා. ඒතකොට Access එකට හොඳම කොටස ලැබෙයිද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මේ කියන්නේ තනිකරම මේක බලලා. සමහරට මම මේ කියන ඉන්ටර්ප්‍රිටේෂන් එක වැරදි වෙන්න පුළුවන්. ඔයාලත් මේ වෙබ්සයිට් බලලා තීරණය කරන්න. ඒතකොට හොඳම කොටස Access එකට ලැබෙයිද යාගේ? හොඳම යාගේ කමිට්මන්ට් එක Access එකට ලැබෙන්නේ. එහෙම නැත්නම් වෙන යාගේ අනිත් බිස්නස් එකට. දැන් උදාහරණයක් විදිහට ලාෆ් ගෑස් තියෙනවා. ඉතින් ලාෆ් සුපර් මාකට් ලාෆ් ගෑස් යටතේ නෙමෙයි මේක වෙනමනේ තියාගෙන යන්නේ. එතකොට ඒ ලාෆ්ස් අයිතිකරුගේ උපරිම මේක එන්නේ ලාෆ්ස් ගෑස් එකටද සුපර් මාකට් එකටද කියලා ඔයාලා හිතලා බලන්න. එතකොට ඒකට කොහොමද වෙන්නේ කියන එක. එතකොට ඒවත් එක්ක බලන්න ඕන අපි.
ඊළඟට මම බැලුවා මේක ආටිකල් එකක් තියෙනවා ශ්‍රී ලංකන් ethics wordpress.com tag සුමල් පෙරේරා කියන එකේ සුමල් පෙරේරා ගැන දාලා තිනවා after carrying private sector with Chandra Senanayaka Holdings සුමල් පෙරේරා qualified accountant started his business in 1990. හරිද ඒක ගැන කතා කරලා තිනවා මෙයා මේක එක unethical දේවල් කරයි අරකයි මේකයි කියලා මේවා නැති ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් මම දන්නේ නැහැ මේ වගේ තොරතුරු. ඒතර ඔයාලා මේක ඉන්වෙස්ට් කරනවා නම් ඔයාලා බලන්න මේ වෙබ්සයිට් උත් කියවලා බලන්න. ඒතර සමහරවිට මෙයා ගොඩක් වෙලාවට මොනවා හරි වෙපන් සම්බන්ධ මොනවා හරි දේවල් ටිකක් මේක තිබුණා කොහොමද කියලා කියන්නේ පහුගිය ආණ්ඩුත් එක්ක මෙයා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා වෙන ලොකු කන්ටැක්ට්ස් තියෙනවා මෙයාට ආණ්ඩුත් එක්ක. එකත් ඔයාලා පොඩ්ඩක් මතකයේ තියාගන්න. අනිත් එක මේකේ මේ ඇත්තටම ලෙවරේජ් එක ගැන නම් කතා කරන්න ලොකුවට දෙයක් නැහැ. මම කලින් ලෙවරේජ් ගැන වීඩියෝ එකකුත් කරා. ඒකේ මේ කම්පැනි එක කරා. ඒතර ලෙවරේජ් ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. කියන්නේ ඩෙට් ටු ඉක්විටි රේෂියෝ එක සාමාන්‍ය අගයක් වගේ අගයක මට මතක හැටියට තිබුණේ. ඔයාලා බලන්න. හරි අනිත් එක තමයි දැන් මේක ගැන කතා කරනකොට ඇත්තටම මේකේ ගොඩාක් මට තේරෙන දේ තමයි ඔයාලට මේ ෆන්ඩමෙන්ටල් ෆිගර්ස් බලුවම ඔයාලට තේරෙන දේ තමයි මේකේ මේ ලොකු ෆන්ඩමෙන්ටල් එකක් නැහැ. ඒ කියන්නේ කට්ටිය පැනගෙන ගිහින් ගත්තට ලොකු ෆන්ඩමෙන්ටල් එකක් නැහැ. මේ ආණ්ඩුවත් එක්ක අලුතින් එයි කියන මේකක් තමයි තියෙන්නේ සෑහෙන දියුණුවක් වෙයි කියන. ඒ කියන්නේ වෙයි කියලා අර දෙන්නම් කාසි මේකක් තමයි තියෙන්නේ. ඒතර පහුගිය ආණ්ඩුව එක්කත් මේක දිව්වනේ අවුරුදු 5ක් විතර. ඒතර ඒ කාලේ දෙන්න බැරුව වෙච්ච එක දැන් දෙන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නේ මට තියෙනවා. ඒතර ඒත් එක්ක මේ වෙයි කියන ඒවා එහෙම පුළුවන්ද? එහෙම ඉන්වෙස්ට් කරනවාද? කරලා ප්‍රූව් කරපු දෙයකට තමයි අපි සල්ලි දාන්න ඕනේ. ඒතර මේකේ වැරද්දක් නැහැ. මේක එහෙම සවුත් කම්පැනියක් නෙමෙයි 11%ක් වගේ රිටර්න් එකක් දීලා තිනවා. නමුත් අපි බලන්න ඕනේ කොහොමද රෙවෙනියු එක ග්‍රෝ කරගෙන තියනවා. ඉතින් ඒ වුණාට අපි බලන්න ඕනේ මීට වඩා දැන් මම දකින්න විදිහට නම් මම නම් මේක කොහොමත් රුපියල් 11කටවත් වටිනවා කියන එක මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ ඇක්සස් ඉන්ජිනියරින් එක. මොකද අර දෙන්නම් කාසිය කියන්නේ මේක අලුත් ආණ්ඩුවේ මේක කොන්ට්‍රැක්ට්ස් දීලා මේ කොරෝනා එකත් ඇස්සේ හරි දුන්නමයි කියමුකෝ තව අවුරුදු 5කින් 10ක් ඉඳියා කියමුකෝ. එහෙම දීලා මේක මේ කියන තරම් සීරියස් මේකකට එයිද කියන එක ගැන නම් මට ලොකු සැකයක් තියෙනවා. ඒක නිසා මම මේක නම් ඇත්තට මේ රුපියල් ඉතින් අර නිතරම මේක රුපියල් 11 සහ 20 කියන රේන්ජ් එකේ ට්‍රේඩ් වෙන හින්දා ඒක රිස්ක් එකක් ගන්න කෙනෙක්ට ඉතින් ට්‍රේඩ් කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ එහෙම දෙයක් තමයි මම නම් දකින්නේ. මොකද ඩිවිඩන්ඩ් යීල්ඩ් එකක් දැන් මේකේ මම කියන්නේ මේක වටින්නේ නැහැ කියලා කියන්නේ මේකයි. දැන්ට අනිත් දැන් මේ ප්‍රශ්නෙත් එක්ක අනිත් සමහර හොඳ කම්පැනි ට්‍රේඩ් වෙන ප්‍රයිසස් එක්ක බැලුවම් පස්සේ ඒ කියන්නේ ඩෙට් ටු ඉක්විටි ඒ කියන්නේ වැඩි ලෝන් අරන් නැති 20%ක් 30ක්වත් ලෝන් අරන් නැති හරිද EPS එක 120ක් වගේ 20ක් 25ක් තියෙන. ඒතර රෙවෙනියු growth එක හොඳ 10%ක 15ක රෙවෙනියු growth එකක් තියෙන. ඒතර net asset value එක හොඳ net asset value එකක් තියෙන. වැඩි ලෝන් අරන් නැති හොඳ dividend yield එකක් තියෙන 10%ක විතර. ඒ වගේ කම්පැනි යක් ගන්න පුළුවන්කම තියෙද්දි මේ වගේ කම්පැනි එකක ඉතින් long term එකේ නර වෙයි කියලා බලාගෙන දැන්ට මේ හොඳටම financial රිසල්ට් පේන්න තියෙන කම්පැනි එකක් ගන්න නැතුව මේ වගේ එකකට යනවා කියන්නේ ඒ කියන්නේ දැන් මම ඒක දකින්නේ නැහැ එච්චර නුවණැති ඩිසිෂන් එකක් විදිහට මේ දැන් තියෙන තත්ත්වයට අනුව අනිත් කම්පැනිත් එක්ක කම්පෙයාර් කරලා බලනවා. හරිද මේ කම්පැනි විතරක් ගත්තාම ඉතින් සාමාන්‍ය දැන් තියෙන මාකට් එකත් එක්ක සාමාන්‍ය above average to average level එක කියන්නේ average to above average කියන අතරමැද වගේ තියෙන performance මට්ටමක් තමයි දකින්නේ. මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. thanks ඔයාලා ඉවරනකම් බැලුවට.